ඔව්. ඔව්. ඒක මගේ වයස අවුරුදු මම හිතන්නේ 19 දී වගේ. ඉතින් ඔයිට වැඩි කොහෙද ජීවිතේ සතුටක්? මම හැරෙන්න හදන්නේ. ඔව්. ඒ ලස්සන එක්සිකියුටිව් කෙනෙක් ලස්සන කාර් එකක ලස්සනට ඇඳගෙන ලස්සනට ටයි එකක් දාගෙන එක ශේෂ්ත්‍රයකට කොටු වුණොත් තවත් කෙනෙක් ඇවිල්ලා තමන්ව බීට් කරනවා. තමන්ව අභිබවා යනවා. එතකොට අභිබවා යා නොහැකි චරිතයක් මේක යම් දවසක බලන්නත් පුළුවන්. අපෝ අනිවාර්යයෙන්. ඉතින් මම දන්නවා ඉතින් මං වෙනුවෙන් ගෑනු ළමයි ගහගෙන තියෙනවා. ඒ ගහගත්ත ගෑනු ළමයින් කවුද කියලා මට ආරංචි වෙලා තියෙනවා. සමහර ගෑනු ළමයි සමහර ගෙවල් වලට ගිහිල්ලා තර්ජනය කරලා තියෙනවා. අපිට දැන් නම් කියන්න බෑ මොකද නම් කියන්න බෑ. ඔව්. ඉතින් ඒ වගේ සිද්ධි ඉතින් මම හිතන්නේ ටෝක් විත් යූ අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන දෙවෙනි අවස්ථාව. ඉතින් මම ඒකට ස්තුතිවන්ත වෙනවා මුලින්ම. බොහොම ස්තුතියි ආරාධනෙට. ඉතින් දැන් අපි මේ ටෝක් විත් යූ වැඩසටහන් වලදී විවිධ මාතෘකා ගැන කතා කරනවා. දැන් ඔබ ව්‍යාපාරික ලෝකයේ දැවැන්තෙක් කියන වග අපි නැවත කතා කරන්න අවශ්‍ය නැහැ. මොකද ඒ ගැන කතිකාවත් සංවාද ගොඩක් කරලා තියෙනවා ඉන්ටර්වියුස්. ඉතින් මම අද පුංචි ප්‍රශ්න ටිකක් අහනවා. ඔබ කොහොමද ජීවිතය දකින්නේ? ජීවිතයට මිනිස්සු විවිධාකාර අර්ථකථන දෙනවනේ. ඔබ කොහොමද දකින්නේ ජීවිතය? ජීවිතය දකින්න පුළුවන් නොයෙකුත් කෝණ වලින් අපි මේ අද ගත කරන ජීවිතය මේ ලෝකයේ තුල ඒ සම්බන්ධයෙන් විග්‍රහයක් කරනවා නම් අපි සියලු දෙනාම අපි අදහන ධර්මයන් තුල අපි මේ ලෝකෙට බිහි වෙලා තියෙනවා. ඉතින් එතෙන්දී අපි බලන්න ඕනේ කොහොමද ජීවිතය අර්ථාන්විතව ගන්නේ කියන්නේ. ඉතින් එතෙන්දී ප්‍රධානම දේ තමයි තමන් තෘප්තිමත් වෙනවා වගේම තමන්ගෙන් අනිකාට යම්කිසි තෘප්තියක් තිබිය යුතුයි. අනිකාගේ ඇසෙන් තමන් නිවැරදි ආකාරයෙන් ජීවත් වෙලා තියෙනවා නම් මම හිතන්නේ ඒ තෘප්තිය තමයි පුජ්‍යලෙක්ට තියෙන්න ඕනේ. ඉතින් මම කියනවා ජීවත් වෙන්න අනිකාත් තෘප්තිමත් වෙන ආකාරයට ඒ තුල තමයි අපිට මේ ලස්සන ලෝකයක් ගොඩනගන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් ඒකට ටිපිකල් ලිවිං ප්‍රූෆ් එකක් තමයි කිෂු ගෝමස් කියලා කියන්නේ. ඒ නිසාම තමයි අද අපි හොයාගෙන එන්නේ. පුංචි කතාවක් තියෙනවා. මොරටුව ටවුන් එක ගත්තොත් කිෂු ගෝමස්ට සුවිශාල මතකයන් එකතු කරන තැනක්ද? ඔව් ඒ මොරටුව තමයි මගේ ගම කියලා එක පැත්තකින් කියනවා ඒ තාත්තගේ ගම. මම පසු කාලෙම හැදෙන්න වැඩෙන්නේ මොරටුවේ. ජීවත් වෙන්නේ මොරටුවේ. ඉතින් මොරටුව නගරයත් එක්ක මොරටුව සහ ඒ යවට ප්‍රදේශත් එක්ක මගේ ලොකු බැඳීමක් තියෙනවා ඉතින්. ඉන් ඔබට කතා කරොත් මේ එක්සිකියුටිව් කෙනෙක් වෙන්න ඕනේ කියලා හිතිච්ච තැන එතනද? ඔව් මගේ ජීවිතය වෙනස් කරන්නේ මොරටුව නගරයෙන්. මම දකිනවා අන්නේ පුංචි කතාවට තමයි මම හැරෙන්න හදන්නේ. ඔව් ඒ ලස්සන එක්සිකියුටිව් කෙනෙක් ලස්සන කාර් එකක ලස්සනට ඇඳගෙන ලස්සනට ටයි එකක් දාගෙන බොහොම ලොකු පෞරුෂත්වයක් එක්ක ඔහුගේ රාජකාරී කරනවා මම දකිනවා. ඉතින් ඒ මොහොතේ තමයි මගේ හිතට අදහසක් පහළ වෙන්නේ මේ වගේ චරිතයක් වෙන්න පුළුවන් නම් මටත් හොඳයි කියන එක. ඉතින් ඒක ඔස්සේ ගිහලා තමයි මම අවසානයේ අලුකරණයට යොමු වෙන්නේ සහ ඒ තුලින් මේ ගමන යන්න මගේ මඟ පාදගන්න. දැන් අද වෙද්දී වර්තමානයේ වෙද්දී කිෂු ගෝමස් කියපුවාම කිසිම තර්ක විතර්කයක් නැහැ. හැමෝම දන්නවා. හැමෝම බලාපොරොත්තු වෙන ඔබ වගේ වෙන්න. ඔබ වගේ දියුණු වෙන්න, ඔබ වගේ සාර්ථක වෙන්න, ඔබ වගේ ප්‍රසිද්ධියක්, ජනප්‍රියත්වයක් තියෙන කෙනෙක් වෙන්න. ඔබ මේ කරා එන්න කලින් අපි කතා කරොත් දැන් අර දකින්නවා එක්සිකියුටිව් කෙනෙක් දකින්නවා මම මේ වගේ විය යුතුයි කියලා හිතන ඉන් ඔබට ඊට කලින් කාලයේදී මේ පුංචි කිෂු මොන වගේද ජීවිතේ? පුංචි කිෂුට තිබුණා ටැලන්ට්ස් රාශියක්. කරපු හැම වැඩක්ම ඊටම සාර්ථකව කෙරුවා සහ ආකර්ෂණයක් තිබුණා. ඒ ආකර්ෂණය පුංචි කාලේ මම ගොඩක් වින්දනය කෙරුවා. මොකද කෙනෙක් තමයි දැකලා හොඳ කුළු ගැටෙක් හොඳ කොල්ලෙක් කියලා ඒ වගේ මත ප්‍රකාශ වෙනකොට කොම්ප්ලිමන්ට්ස් එකකට ඉතින් ආසාවක් ඇති වෙනවා. රයිට් මෙන්න මේක රඳා පවත්වා ගන්න පුළුවන් නම් ජීවිත කාලය තුළම ඒක තමයි ජීවිතයේ ආශාවාදය කියන්නේ කියන එක. ඉතින් එතනින් එහාට
ja පුංචි කාලේ ආදරේ ලැබෙනවනේ තියෙන හුරු බූටිකම් වලට තිබෙන දක්ෂතාවයන් වලට කරන නෝටි වැඩ වලට ඒ වගේ සියලුම දේවල් වලට නමුත් එතනින් එහාට ගියාම වැඩිවිය පැමිණෙනකොට තරුණ විය ඒ මට්ටමට එනකොට අපිට වෙනවා perform කරන්න අපිට වෙනවා අපි කරන වැඩ ඉතා සාර්ථකව අනිකාට වඩා සාර්ථකව කළා ඒ සාර්ථකත්වයේ තුලින් ඒ ආකර්ෂණය රඳා පවත්වා ගන්න. ඉතින් මේ මොටිවේෂන් එක තමයි මට තිබුණේ. ඉතින් මේ මොටිවේෂන් එක හරහා ගිහිල්ලා තමයි මම ජීවිතේ මේ තාක් දුර සාර්ථකව ඇවිල්ලා තියෙන්නේ. ඔය කතාව කියද්දිවස මතක් වෙනවා. දැන් ගොඩක් වෙලාවට ඔක ලස්සන කතාවක් තියෙනවා. මිනිස්සු අර කවදා හරි කියලා දවසක් වෙනුවෙන් ජීවත් වෙනවා. හති දාගෙන දුවනවා. සමහර වෙලාවට මරණ මංචකයට යන දවසට වෙනකන්ම දන්නේ නැහැ ඒ කවදා හරි දවස කවද්ද තිබ්බේ මම මොකද්ද හෙව්වේ කියලාවත් දන්නේ නැහැ. ඉතින් එයින් ඔබට ජීවිතේ හොයාගත්ත පුද්ගලෙක් හොයාගෙන ආපු නිසා තමයි අද ඔබට මේ සංවාදය හඳ දකින්න ලැබෙන්නේ. සහ පුංචි දෙයක් එකතු කරන්න අර කුණු එකතු කරන පිරිසුදු කරන ඒ මහතුන් ගැන අපි කතා කරද්දී අපිත් එක්ක සංවාදය වෙල යෙදিলা ප්‍රබෝධමත්ව කතා කරලා ඕම් අපිට දැන් ලස්සන මතකය තමයි ඔය දැන් ඔබ වචන වලට කරවන්නේ. ඒ නිසාම ඔවුන්ගේ තරාතිරම කුමක් වුණත් ඔබ ඊටමත් ආදරෙන් ඔවුන්ව මතක් කරනවා. අනිවාර්යයෙන්. ඉතින් ඔවුන් ජීවිතය දිනලා. ගොඩක් වත්පොසත්කම තියෙන ධනය හැමදේම තියෙන මිනිස්සුන්ට වඩා ඔවුන් ජීවිතය දිනලා. ඔවුන් ජීවිතේ ජීවත් කරනවා. අද දිනේ තුල ජීවිතයට ලැබිය යුතු තෘප්තිය වාගෙන යනවා. සරලව ජීවත් වෙනවා. අනිකාට අවශ්‍ය ගෞරවය දෙනවා. අනිකත් එක්ක මානසිකව බොහොම සංවේදීව ඒකාත්මික වෙනවා. ඉතින් ඔයිට වැඩි කොහෙද ජීවිතේ සතුට? යම් ආයතනයක එක අපි කියමු ස්පෝර්ට් මීට් එකක මම හිතන්නේ හර්ඩල්ස් ඉවෙන්ට් එකක ගන්න එක්තරා ඡායාරූපයක් මේ කිෂු ගෝමස්ගේ ජීවිතේ එක්තරා සම්දිස්ථානයක් කරනවා. ඔව්. ඒක මගේ වයස අවුරුදු මම හිතන්නේ 19 දී වගේ සිද්ධ වෙන්නේ. මම ඒවකට වැඩ කරපු අති සුප්‍රසිද්ධ ආයතනයක වාර්ෂික ස්පෝර්ට්ස් අපි නම සඳහන් කරමු YouTube එකේ කොකාකෝලා ආයතනය. ඒ ආයතනය තමයි මම ප්‍රථමයෙන්ම වැඩ කරන්න සම්බන්ධ වෙන්නේ. annual sports meet එක. ඉතින් කම්පැනි එක දැනගන්නවා මම ජාතික ශූරයා කඩුළු පැන දිවීමෙන් කියලා. ඉතින් ස්පෝර්ට් මීට් එකට ඉතින් මම නිසාම හර්ඩල්ස් ඉවෙන්ට් එක එකතු කරනවා. පොලිස් පාක් එකේ තියෙන්නේ. ඒ ඉවෙන්ට් එක. ඉතින් මම ඉතින් පහසුවෙන්ම ඒ තරගයේ ජයග්‍රහණය කරනවා. මම හිතන්නේ well prepared අන්තිම හර්ඩල් එක ක්ලියර් කරනකොට ඊළඟ එක්කෙනා හර්ඩල්ස් 5ක් වගේ පිටුපස්සේ ඉන්නේ. ඒ කියන්නේ මීටර 50ක් වගේ පිටුපස්සේ ඉන්නේ. ඉතින් කැමරාමන් කෙනෙක් ප්‍රොෆෙෂනල් කැමරාමන් කෙනෙක් මම හොඳින් දන්න කෙනෙක් ඇවිල්ලා ඉවෙන්ට් එක කවර් කෙරුවා. ඉතින් ඒ කාලේ අත වගේ ඩිජිටල් නෙමෙයි. I seen the picture. Right, you have seen the picture. So nice. එතකොට එහෙම WhatsApp කරලා වන්නවත් ඊමේල් කරලා වන්නවත් ඒ දවස්වල එච්චර පහසුකම් තිබුණේ නැහැ. ඉතින් මොහු ඒ ගත්ත පින්තූරේ print කරගෙන ඇවිල්ලා මට පෙන්නලා කියනවා මේක නහවල් දවසේ අවල් තැන ගත්තේ මට මේක ඇඩ් එකක් බවට පරිවර්තනය කරන්න ඇඩ් එකක් ඇඩට පාවිච්චි කරන්න අවසර දෙන්න පුළුවන් කියලා. ඉතින් කොල්ල කාලේ ඇඩ් එකකට ඉන්න අවස්ථාවක් ලැබෙනකොට ඉතින් ඒක රිෆියුස් කරන්න බෑ කියන්නේ. ඉතින් හාන් කියලා කිව්වා. මට පොඩි ගානකුත් දෙයකට දුන්නා. ඉතින් ඒක මගේ පළවෙනි කොමර්ෂල් එක ඇඩ් එක වෙනවා. ඒක ප්‍රෙස් තමයි ගොඩක් ගියේ. ඊට පස්සේ තමයි මම ඒ මොඩලින් කියන කැරේකටත් එන්න මග පෑදෙන්නේ ඒකෙන්. ඊට පස්සේ රැම්ස් කරනවා රැම්ප් එකේ යනවා TV කොමර්ෂල්ස් කරනවා. ඉතින් අදටත් අවුරුදු 2කට වගේ සැරයක් මගේ ප්‍රොෆයිල් එකට හරියන මගේ ඉමේජ් එකට හරියන බ්‍රෑන්ඩ් එකක් ලැබුණොත් ඒ සීමාවන් ඇතුලේ මම ඒ දේ කරනවා. ඉතින් ඒ නිසාම තමයි ලංකාවේ එන්ටර්ටේනින් ඉන්ඩස්ට්‍රි එකේදී කිෂු ගෝමස් කියන නම සුවිශාල තැනක් ගන්න සහ ජනාදරයට අතිශය ජනාදරයට පත් වෙලා තියෙන්නේ. දැන් අපි තව පොඩ්ඩක් ඉන්න ඔබට කතා කරොත් එහෙම
දැන් ඒ ඡායාරූපේ ලබා ගැනීමත් එක්ක දැන් ඉන්ඩස්ට්‍රි එකෙන් රික්වෙස්ට් එනවා ඉන්විටේෂන්ස් එනවා කොහොමද මේක ස්ට්‍රගල් එකක් වුණාද දැන් එක්සිකියුටිව් කෙනෙක් එතකොට ඒ වෙද්දි මම හිතන්නේ කන්ට්‍රි මැනේජර් කෙනෙක්ද නෑ ඒ වෙනකොට මම අවුරුදු 19යි මම එක්සිකියුටිව් කෙනෙක් හැටියට කවකලා ආයතන වැඩ කෙරුවා. ටෆ් ලයිෆ් එකේ කොහොමද මේ දේවල් මැනේජ් කරගන්න ප්‍රශ්නයක් වුණාද? ඒ කාලේ ඉතින් එච්චරම ලොකු ගැටලුවක් තිබුණේ නැහැ. නමුත් පසු කාලීනව මම CEO කෙනෙක් හැටියට ආසියාවේ ලාභාලතම CEO හැටියට මම පත් වෙනකොට ඒකත් එක්ක මට එනවා ලොකු ඩිමාන්ඩ් එකක් එක බ්‍රෑන්ඩ්ස් වල බ්‍රෑන්ඩ් ඇම්බැසඩර් කෙනෙක් හැටියට ඒ දේවල් කරන්න. ඒ තරුණ කාලේ මූලික කාලේ මට ඒ ගැන ලොකු ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මොකද ඒ කාලේ අද වගේ නෙමෙයි. අද තරම් බිසි නෑ, අද තරම් දේවල් නෑ. ඉතින් අවශ්‍ය කාලේ හොයාගැනීමේ හැකියාව තිබුණා. නමුත් කොහොම කාලය ගෙවිලා යනකොට මම ආසියාවේම ලාභාලතම CEO හැටියට පත් වෙනකොට මට අලුත් අනන්‍යතාවයක් ගොඩ නැගෙනවා. ඒ වයසේදී මේ විදිහේ රෙකෝඩ් එකක් එක්ක මේ තැනට කෙනෙක් ඇවිල්ලා ඉන්නවා කියන එක. ඒකෝට මගේ පසුබිමත් එක්ක මට නොයෙකුත් ආරාධනා එනවා. එතෙන්දී තමයි CEO කෙනෙක් හැටියට මම හමිඩියස් ආයතනයේට එන්වොයි බ්‍රෑන්ඩ් එකට බ්‍රෑන්ඩ් ඇම්බැසඩර් හැටියට මම ඉදිරිපත් වෙන්නේ. ආරාධනාවක් ලැබෙනවා ෆෞසුල් හමීඩ් අපේ ට්‍රේඩ් එකේ ඉන්ඩස්ට්‍රි එකේ බොහොම ජනප්‍රිය චරිතයෙක්. ඉතින් ඔහු මාව ගන්නවා පළවෙනි ලෝකල් හැටියට එන්වොයි බ්‍රෑන්ඩ් එකට. එතෙන්දී වෙනවා විහංක මට මගේ CEO කියන තොප්පිය ගලවලා මොඩල් කෙනෙක් හැටියට ඒ ක්‍රියේටිව් එක ඇතුලේ තිබිච්ච ඒ ෆීල් එක දෙන්න. ඉතින් එතෙන්දී මේක ෂර්ට් බ්‍රෑන්ඩ් එකක්. නමුත් ඒකේ ස්ටෝරි බෝඩ් එක උනේ මම ෂර්ට් එක නැතුව ජැකට් එකක් පමණක් දාගෙන ඒකට පෝස්ට් කරන්න ඕනේ. I've seen that pictures as well. You have seen that as well. So ඒකේදී මට වෙන්නේ තාජ් සමුද්‍ර හෝටලේ ලොබි එකේ මට වෙනවා මහා දවල් ලොකු කොන්ෆරන්ස් එකකට 400ක් 500ක් ඇවිල්ලා ඉන්න වෙලාවේ ලොබි එකේ එහා කොනේ ඉඳන් මෙහා කොනට ෂර්ට් එකක් නැතුව අප් ඇන්ඩ් ඩවුන් ඇවිදින්න 10 15 සැරයක් ඒ අවශ්‍ය ඇන්ගල්ස් ටික ගන්න. මේ දවස්වලට වඩා ඒ දවස්වල වෙච්ච පොඩ්ඩක් ඒක හරි අඩුයි දැන්. හරි අඩුයි. ඒක විශේෂයෙන් CEO කෙනෙක්. ඒකයි මම කියන්න හැදුවේ. CEO කෙනෙක් හැටියට ෂර්ට් එකක් නැතුව ඒ දේ කිරීම. ඉතින් එතකොට මට ලොකු චෝදනාවක් ආවා. CEO කෙනෙක් ඇයි මේ දේ කරන්න කියන එක. ඉතින් මට ඒ වෙලේදී පැහැදිලි කරලා දෙන්න වුණා CEO කෙනෙක් වුණ ඵලයට තමන්ගේ යම් කිසි වෙනත් ටැලන්ට් එකක් තියෙනවා නම් සමාජ විරෝධී නොවනවා නම් නීතිමය පැත්තෙන් ප්‍රශ්නයක් නොවනවා නම් still you are on your age right ඒකේ කාටවත් ප්‍රශ්නයක් නොවනවා නම් තමන් සුවිශේෂී පුජ්‍යලයක් වෙන්න නම් තමන්ගේ තියෙන සියලුම ටැලන්ට්ස් තම පාවිච්චි කළ යුතු නම් එහෙනම් මොකක්ද ඒකේ තිබෙන වරද කියලා. ඇමරිකා ජනාධිපති රොනල්ඩ් රේගන්ට පුළුවන් නම් නළුවෙක් හැටියට රඟපාන ජනාධිපති වුණාට පස්සේ ලංකාවේ අපි හිටපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ටෙලිනාට්‍යවල චිත්‍රපටිවල රඟපාන්න පුළුවන් නම් අනිකුත් මම උදාහරණ කීපයක් අපි සියලු දෙනාම දන්න උදාහරණ කීපයක් මම පාවිච්චි කරුවේ. මොකක්ද ඒකේ තියෙන වරද? ඉතින් උතන තියෙන්නේ විහංග ඕකේ වෙන මොකුත් නෙමෙයි තිබෙන්නේ. ඕකේ තිබෙන්නේ පිටුපස කුහකකම සහ ඊර්ෂ්‍යාව වගේ ඒ හැඟීම්. ඉතින් ඒක නිසා මම ඒ කවදාකවත් මම ඒවා තකුව පුජ්‍යලෙක් නෙමෙයි. කිසිම තැකීමක් ඒ සම්බන්ධයෙන් මගේ ඉඩක් නැහැ අදත් නැහැ. මම තරුණ පරපුරට දෙන ආදර්ශයත් ඒකයි. තමන්ගේ තිබෙන දක්ෂතාවයන් මොනවද? සියලුම දක්ෂතාවයන් තමන්ට නව අනන්‍යතාවයක් වෙනස් අනන්‍යතාවයක් හදා ගැනීම සඳහා පාවිච්චි කරන්න. මොකද තමන් එක කාරණයකට කොටු වුණොත්, එක ශාස්ත්‍රයකට කොටු වුණොත් තවත් කෙනෙක් ඇවිල්ලා තමන්ව බීට් කරනවා, තමන්ව අභිබවා යනවා. එතකොට අභිබවා යන නොහැකි චරිතයක් බවට පත් වෙන්න හැකියාව ලැබෙන්නේ තමන්ගේ තිබෙන සියලුම දේවල් පාවිච්චි කිරීම තුළින් සුවිශේෂී චරිතයක් බවට පත්වීම. මොකද එක දෙයක කොච්චර උඩට ගියත් කවදා හරි තමන්ව තවත් කෙනෙක් ඇවිල්ලා පරාජය කරනවාමයි.
අධ්‍යාපනය වෙන්න පුළුවන්, ක්‍රීඩාව වෙන්න පුළුවන්, රඟපෑම වෙන්න පුළුවන්, නිවේදනය වෙන්න පුළුවන්, ෆොටෝග්‍රැෆි වෙන්න පුළුවන් ඕන දෙයක්. එක දෙයක හිටුවා. නමුත් ඒ එක දේ තුල විශිෂ්ටත්වය පවත්වාගෙන යන ගමන් තවත් අංශ කීපයකට තමන් යොමු වුණොත් ඒ මික්ස් එක අන්මැචබල් වෙනවා. ඒ මික්ස් එක මැච් කරන්න බෑ. ඉතින් ඒ තුලින් තමයි බ්‍රෑන්ඩ් එකක් බිල් කරගන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් මේක බ්‍රෑන්ඩ් එකක් බිල් කරන්නද මේක කර යුත්තේ? නෑ, එහෙම නෙමෙයි. බ්‍රෑන්ඩ් එක කියලා ඒ හැදෙන දේ ඒක වෙන දෙයක්. ඒක ඇවිල්ලා අර තමන් කරන දේවල් සහ ඒ කරන දේවල් වලින් ලැබෙන ප්‍රතිඵලවල අවසානයේ ළඟා වෙන එහෙම නැත්නම් අවසානයේ තමන් ගිහිල්ලා නවතින තැන තමයි බ්‍රෑන්ඩ් එක කියලා කියන්නේ. නමුත් තමන්ගේ ටැලන්ට් එකක් තියෙනවා නම් ඒක පාවිච්චි කරුවා නම් තමන්ට එනවා ආත්ම අභිමානයක් කියලා දෙයක්. තමන්ට තේනවා අනන්‍යතාවයක්. ඒ සමග තමන්ට එනවා විශ්වාසයක්. තමන් මේ වගේ පුජ්‍යලයක විශ්වාසය තව තවත් තමන්ගේ තුල ගොඩනගෙනකොට විහඟ තමන්ට හැකියාව ලැබෙනවා ඊට කලින් යම්කිසි ජයග්‍රහණයක් ලබා ගත්තා නම් ඊට වඩා ඉහළ මට්ටමේ ජයග්‍රහණයක් ඊළඟ අවස්ථාවේ ලබා ගන්න. ඉතින් කොන්ෆිඩන්ස් කියන එක එන්නේ සහ අපි එක එක මට්ටමේ එක එක ශේෂ්ඨවල ජය ගන්නකොට අපිට ඒ ජය ගැනීම තුලින් ලැබෙන හඳුනා ගැනීම සහ ඒ වින්දනය නැතුවම බැරි තත්වයකට අපේ මනස පත් වෙනවා. එතකොට මේ මනස කියනවා තව තව ජයග්‍රහණයන් වලට යන්න. තව තව දේවල් ළඟා කරගන්න ඔබට පුළුවන්. ඔබ කළා තියෙනවා. ඔබ ඔප්පු කළා තියෙනවා. ඔබට තවත් දේවල් කරන්න පුළුවන්. මනස තමම මෙහෙයවන. ඉතින් එතෙන්දී තමන් තුල තිබෙන සියලුම දේවල් උපරිම මට්ටමේ ප්‍රයෝජන ගන්න හැකියාව ලැබෙනවා වගේම තව තව දේවල් වලට අත ගහන්නට තමන්ට පොඩි මොටිවේෂන් එකක් එනවා. ඉතින් ඒක තමයි අවසානයේ සුවිශේෂී චරිතයක් එහෙම නැත්නම් වටිනාකම වැඩිම චරිතයක් බවට පත්වීමට තිබෙන සාධක වෙන්නේ ඒක. අනිවාර්යයෙන්. ඔබ මේ දේවල් මේ විදිහට කතා කරද්දී මම මෙතන මේ සීට් එකේ වඩලා ඉඳි මට නැගිටින්න හිතෙනවා. මට ඒ දේවල් මේ කතාව මේ විදිහට අහද්දී මේ වචන මේ විදිහට දැනෙද්දී automatically මං වෙන මොටිවේෂන් එකට මට මෙතන ඉන්න බෑ වගේ. තව මොනවද අපි මොනවද කරන්නේ? කොච්චර දවල් කරන්න ඕනද? කියන දේ නිතින්ම දැනෙනවා සයි. ඒ කියන්නේ ඒ වචනවල සැබවින්ම මොකද ඔබ මේ හුදෙක් කතා කරනව නෙවෙයි. ඔබ මේ ඔප්පු කළ ඔබ තවමත් ඒ ජීවත් වෙන සුවිශේෂීම චරිතයක්. හැබැයි මම මේ තුල ඔබගේ අතුලාන්තය දකිනවා එක්තරා ආකාරයක ස්පෝර්ට්මන් කෙනෙක්. කැඩෙට් කෙනෙක්. දකිනවා. මම හිතනවා මේ ඔබගේ තියෙන මේ විශ්වාසය ඔබ මේ කතා කරන දේවල් හරිම මම කිව්වොත් හරි ක්ලියර් කට්ස්. ඒ කියන්නේ කිසිම දෙයක් මේ කරප්ට් කරගෙන කන්ෆියුස් කරගෙන නැහැ. හරි හැම දෙයක්ම තෝරා බේරාගෙන මම ඒකට කිව්වොත් නීට්නස් කියන්න පුළුවන්. අපි කතා කරමු මේ ශිෂ්‍ය බටයෙක්ගේ භූමිකාව, ස්පෝර්ට්මන් කෙනෙක්ගේ භූමිකාව. ඔව් ඉතින් මම පාසල යන කාලේ ක්‍රීඩා 13ක් කෙරුවා. ඉතින් ඒ කරපු කීපයක් තමයි ඔබ සඳහන් කරුවේ. ඉතින් එතෙන්දී මම වැඩිපුර කාලයක් වැය කරන්නේ මලක ක්‍රීඩාව වෙනුවෙන්, ඊළඟට රග ක්‍රීඩාව වෙනුවෙන්, ඊපසු අනිකුත් ක්‍රීඩාවන් වෙනුවෙන්. ඉතින් ඉතින් මගේ වැඩිපුර පාසල් කාලේ වැඩිපුර කාල සීමාව මම වැය කරන්නේ පාසලේ පන්තියේ වාඩි වෙලා ඉගෙන ගැනීම වෙනුවෙන් නෙමෙයි. ක්‍රීඩාව වෙනුවෙන් සහ අනිත් අයට ක්‍රීඩා කරවීම වෙනුවෙන් සහ පාසලේ පරිපාලනය සම්බන්ධයෙන් ඒ නොයෙකුත් දේවල් වලට සම්බන්ධ වෙයි මම ගොඩක් කෙරුවේ. ඉතින් එතෙන්දී ඒ කාලේදී ඉතින් ඇත්තටම ජීවිතය ගැන සහ ලෝකය ගැන ලොකු අවබෝධයක් නැහැ. නමුත් මම නායකයෙක් හැටියට මගේ කාර්යය ඉෂ්ට කරනකොට අනිත් අය ඒක අගය කරනකොට පෙළඹවීමක් ඇති වුණා තව තවත් නායකත්වයන් කරා හඹාගෙන යන්න. ඉතින් ඒකේදී ඒ විදිහට සිද්ධ වුණා. නමුත් ඒකම තමයි අවසානයේ මට මගේ මේ ආපු ගමනට ඉවහල් වෙන්නේ. නායකත්වය කියන දේ ඉගෙන ගන්නේ මම පාසලේ. ඇත්තටම අනිත් රැකියාව කරන්න ගියාම මම ඉගෙන ගත්තේ නායකත්වය නෙමෙයි. නායකත්වයෙන් වැඩ ගැනීම තමයි ඉගෙන ගත්තේ. නායකත්වය කොහොමද පාසලෙන් ඉගෙන ගත්ත නායකත්වය කොහොමද ව්‍යාපාර ලෝකයේ තුල පාවිච්චි කරන්නේ ව්‍යාපාර ජය ගන්න කියන එක.
ඉතින් එතෙන්දී ක්‍රීඩාව තුලින් සහ ඒ අනිකුත් කරපු දේවල් වලින් ආපු පන්නරය විහඟ අති මහත්. ඒක ගැන කියලා නිම කරන්න බෑ. ඉතින් අද තරුණ පරපුර අපේ මම ඒ කරපු දේට සාපේක්ෂව බලනවා නම් අද තරුණ පරපුර බලන්නේ ඒක දෙමාපියොත් ඒකට යම් කිසි දුරකට වගේ කියවිය යුතුයි. පුළුවන් තරම් ඉගෙන ගන්න කියන මේ තරගකාරීත්වය දකිනකොට ඒගොල්ලන්ගේ මනස යන්නේ ඉගෙන ගැනීම වෙනුවෙන් පමණයි. ෆස්ට් ඩිග්‍රී එක කරවන්න බලනවා, ඊට පස්සේ රස්සාවක් කරන්න ඉස්සෙල්ලා පෝස්ට් ග්‍රැජුවේට් කරවන්න බලනවා. ඔහොම පුළුවන් තරම් ඩිග්‍රීස් educational certificates ඕවා ටෙක්නිකල් এডুকেෂන් ඔක්කොම කරව යෑම තමයි දෙමෝපියෝ කරන්නේ සහ අපේ තරුණයන්ගේ වැඩි නැඹුරුව තියෙන එතන. නමුත් මේ ගොඩක් අය වැඩ කරන්න ආපුවාම ෆේල්. මොකද ඒගොල්ලන්ට හැකියාව නැහැ. මේ තමන් ගත්ත දැනුම පාවිච්චි කරලා අගයක් නිර්මාණය කරන්න අවශ්‍ය කුසලතාවයන් ළඟා කරගෙන නැති නිසා එයාගේ performance අර බැලන්ස් එකකට ඉගෙනගත්ත අධ්‍යාපනය සහ කුසලතාවයන් එක මට්ටමින් වර්ධනය කරගත්ත අයට ෆයිට් එකක් දෙන්න බෑ මේ අධ්‍යාපනයෙන් පමණක් පෝෂණය වෙන්න හදපු ඒ කණ්ඩායමත් එක්ක සංසන්දනය කරනකොට. ඉතින් මේක වෙනස් වෙන්න ඕනේ. මෙහෙම සංවර්ධනයට බාධා වෙන කාරණා දෙකක් ගැන අපි පොදුවේ කතා කරනවා. හැමතැනම කතා කරනවා. හැම කෙනාමත් කතා කරනවා. සහ හැමදාමත් කතා කරනවා. එක කාරණයක් තමයි අපි කියනවා අපේ ඇටිටියුඩ් එක හරි නැහැ. අපේ ආකල්ප හරි නැහැ. අපේ ආකල්ප නිවැරදි කරගන්නකම් අපිට උඩ උස්සන්න බෑ කියලා. දෙවැනි කාරණය තමයි ඵලදායකත්වය. අපිට ඔක තේරෙන භාෂාවෙන් කියනවා නම් කම්මැලිකම, වැඩ නොකරනකම, යම්කිසි දෙයක් කරන්න තියෙනකොට ඒකට මුළු හදවතින්ම සහ මුළු ඇඟම පාවිච්චි කරලා අවසාන ප්‍රතිඵලය කරා යන්නේ නැතුව අර කරන්නම් වාලේ කිරීම, ඒ තුලින් අර කාර්යක්ෂමතාවය, ඵලදායකත්වය කියන දේ අපිට ළඟා කරගන්න බැහැනේ. ඒතර අපි ඉංග්‍රීසි වචන දෙක පාවිච්චි කරන attitude and productivity. ওই දෙක තමයි අපේ රටේ සංවර්ධනයට බලපාලා තියෙන ප්‍රධානම බාධක දෙක. ඕක අපි වෙනස් කරන්න නම් අපිට තීරව පාවිච්චි කරන්න පුළුවන් එකම දේ තමයි ක්‍රීඩාව. මේ ක්‍රීඩාවලින් තමයි පුද්ගලෙක්ට හැකියාව ලැබෙන්නේ තමන්ගේ ඇඟේ තිබෙන ජවය උත්පාදනය කරන්නට සහ ඒ උත්පාදනය කරන ජවය පරිපාලනය කළා අවශ්‍ය කාර්යයක් වෙනුවෙන් වැය කරන්නට. ඒක එක. දෙවැනි කාරණය ඇටිටියුඩ් එක කියන එක, ආකල්පය කියන දේ හැදෙන්නේ ක්‍රීඩාවෙන්. එතෙන්දී අපේ පොඩි වැරදි ඉගැන්වීමක් තියෙනවා. ඒක තමයි මේක අපේ පැරණි කාලේ ගොඩක්ම තිබුණා. අද මේ වෙනකොට ටිකක් අඩු වෙලා තියෙන්න පුළුවන්. මේ ජයග්‍රහණය කරන්න ඕනේ නැහැ. සහභාගී වෙන්න. සහභාගී වීම තමයි ලොකුම දේ කියන හැටියට අපිට කියලා මේ දීලා තියෙනවා අපේ ගුරුවරු. තමයි ධෛර්යයක් ඇදලා තියෙනවා. ඔව්. ඒක අන්තිම අපි නිකන් වහර භාෂාවෙන් කියන ඔලොමොට්ටල වැඩක්. අපි යම්කිසි දෙයකට සහභාගී වෙන්න ඕනේ දිනන්න මිසක් සහභාගී වීම වෙනුවෙන් නෙමෙයි. ඒ මතය අපේ සමාජයෙන් තුරන් කරන්න ඕනේ. අතුගාලා දාන්න ඕනේ. අපි යම්කිසි තරගයකට සහභාගී විය යුත්තේ ජයග්‍රහණය කිරීම සඳහාම පමණයි. තරදුනොත් පරාජය ඒ නිවැරදි ආකාරයෙන් විඳ ගැනීම, දරා ගැනීම ඒක වෙනම කාරණයක්. නමුත් දිනන්න නෙමෙයි නම් තමන්ගේ අරමුණ තියෙන්නේ අනේ සහභාගී වෙන්න එපා. ඒ අවස්ථාව වෙන කාට හරි දෙන්න. මම ඕක තවත් තේරෙන්න මේ විදිහට කියන්න. අපි කියනවා අපේ රටේ ආර්ථිකය ගොඩනගන්න ඕනේ කියලා. රටේ ආර්ථිකය ගොඩනගන්නට නම් අපි අපේ ශ්‍රම බලකාය ඵලදායකත්වය වැඩි ආකල්ප වලින් මේ පොහොසත් වූ ශ්‍රම බලකායක් අපි හදන්න ඕනේ. ශ්‍රම බලකාය කියලා කියන්නේ වැඩ කරන ජනතාව රටක. එතකොට රටේ ආර්ථිකය හදන්න නම් මේ ශ්‍රම බලකාය අනිකුත් රටවල් වල ශ්‍රම බලකායන් එක්ක තරඟ කරන්න ඕනේ. right? එතකොට එහෙම තරඟ කරන්නට නම් අපි අපේ ශ්‍රම බලකාය තරඟකාරී ශ්‍රම බලකායක් හැටියට නිර්මාණය කරන්න ඕනේ. ඒතර එහෙම කරන්න නම් අපි පාසල් මට්ටමේ ඉඳන්
මේ අයට අපි කියලා දෙන්න ඕනේ තරඟ කරන්න ජය ගැනීම වෙනුවෙන් පමණක් කියලා. අපි එහෙම කියලා නැහැනේ. ඉතින් ඒක තමයි මේ අවසානයේ මේ ආකල්ප ප්‍රශ්නයක් කියලා කතා කරන ප්‍රශ්නය ගොඩ නැගිලා තියෙන්නේ. සහ ඒක මේ ආකාරයෙන් මේ විදිහට පැවතෙන්නේ සහ මේ ඵලදායකත්වය අපිට ලංකාව තුළ හදන්න බැරි වෙලා තියෙන්නේ ඒ හේතුව මත. එක දෙයක් කිව්වොත් මම හිතනවා එතනින්ම මේ පාසල් මට්ටමෙන්ම එතනින්ම මේක ජයග්‍රහණය කියන්නේ එක්තරා ආකාරයක ඔප්ෂන් එකක් විතරයි කියන දේ උන්ට දැනෙනවා. ඒ කියන්නේ මට පැරදෙනුණත් අවස්ථාවක් තියෙන අවකාශය තියෙනවා කියන දේ උන් දන්නවා. නමුත් ඔබ සඳහන් කරන විදිහට මම මේක කළ යුතුමයි මම ජයගත යුතුමයි කියන සිතුවිල්ල තුළ හිතියොත් විතරනේ ඒ ජයග්‍රහණය ළඟ ගන්න පුළුවන්. තමන් පැරදුනත් හරි තමන්ගේ උපරිමය පාවිච්චි කරන්න හැකියාව ලැබෙන්නේ ඒ ආකල්පය තුළ. ඉතින් ඒකනේ විහඟ අපි දකින්නේ කොළඹ ඇවිදගෙන යනකොට මේ කොරෝනා නිසා තත්ත්වය ටිකක් වෙනස්. නමුත් කොරෝනා ඉන්න කලින් අපි කොළඹ කොල්ලුපිටියේ බම්බලපිටියේ කොටුව පැත්තේ රැයකට ඇවිද්දොත් අපිට ශ්‍රී ලාංකිකයන් වගේම සංඛ්‍යාවක් චීනුන් දකින්න පුළුවන් නේ. එතකොට අපිට ඉන්දියානුවන් දකින්න පුළුවන් නේ. එතකොට අපේ හෝටල් වලට ඇවිල්ලා බංග්ලාදේශ අය වැඩ කරනවා. අපේ හෝටල් වල වැඩ කරනවා නේපාලෙන් ආපු අය. ඉතින් මේ වගේ තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ ලංකාවේ අය ඒ අයට වඩා රැකියා දෙන්න හේතුව මොකද්ද? ඒ අය අපේ අයට වඩා ඵලදායකත්වයක් ඇතුව වැඩ කරනවා. අපි දන්නවා මේ පහුගිය වකවානුව තුල මේසන් බාසුන්නේල ඉන්දියාවෙන් ආවනේ. අපේ අය පැය 8ක් වැඩ කරනවා කියලා පැය 8 තුල ඇඳුම් මාරු කරගෙන කාලා ඒකට බීලා බ්‍රේක්ස් ඒ ඔක්කොමත් එක්ක ඊට පස්සේ කන්නත් කාලත් විනාඩි 45 පැය අරගෙන ඊට පස්සේ 4ට නම් වැඩ ඉවර කරන්න තියෙන්නේ 3:00 ඉඳන් අස්පරස් කරන දේවල් කළා 4ට හරියට එළියට බහින අපේ අයට තරගයක් දුන්න ඉන්දියාවෙන් ඇවිල්ලා පැය 10ක් 12ක් නොනවත්තා ඒගොල්ලෝ කන්න බොන්න ඒ ටික කරනවා නමුත් සම්පූර්ණ කැපවීමකින් කෙරුවා. ඉතින් අපි එතන පරාජය වෙලා තියෙනවා. ඉන්දියානුවන් වැඩ කරන විදිහට වැඩ කරන්න ඕනි කියන එක නෙමෙයි මම කියන්නේ. නමුත් එතන තියෙන ආකල්පමය ප්‍රශ්නයක් නේ. right? ඒකට අපිට ඉන්දියානුවන්ට තරඟයක් දෙන්න නම්, චීනුන්ට තරඟයක් දෙන්න නම් අපි හදාගත යුතු දේ මොකක්ද කියන එක අපිට වැටහෙනවා. ඒක හදාගන්න නැතුව කොහොමද මේ රටේ ආර්ථිකය වර්ධනය කරන්නේ? ආර්ථිකය වර්ධනය කරන්නේ නැත්නම් කොහොමද මිනිස්සුන්ගේ මුහුණට අපි හිනාවක් ගෙන්නලා දෙන්නේ? කොහොමද මිනිස්සුන්ට තුන් වේල කන්න අවශ්‍ය මුදල් උත්පාදනය කරන්නේ? එහෙම දුප්පත්කම අඩු කරගන්න බැරි නම් අපි කොහොමද ලස්සන රටක් හොර මරකම වංචාව දූෂණය කුඩු සංස්කෘතිය අනිකුත් නීති විරෝධී සියලුම දේවල් නැති එකිනෙකාට ගරු කරගෙන අපේ කාන්තාවකට අපේ ගෑනු ළමයෙක්ට මහපාර රැය ඕන වෙලාවක එළියට බහැලා තමන්ගේ රාජකාරියක් කරගෙන ඉන්න පුළුවන් සමාජ වටපිටාවක් අපිට ගොඩනගන්න හම්බ වෙන්නේ නැහැ. අර ආර්ථික ප්‍රශ්නෙට අපි පිළිතුරු සෙව්වේ නැහැ. හිතින්ම දැන් හැම වෙලේම අපි සංවර්ධනය වෙමින් පතන රටක් කියලා දොස් කියනවා. අපිට ලැබෙන අපේ එක බුද්ධල ආදායම අඩුයි කියනවා මේ නිෂ්පාදනය අඩුයි හැමදේම කතා කරන අපි හිතනවාද අපේ දවස් තුල අපි මේ රටට දෙන්න ඕන අපේ කැපැසිටි එක අපෙන් වෙන්න ඕන යුතුයකම් ප්‍රමාණය අපි ගන්න මුදලට සාධාරණව අපි අපේ ප්‍රොඩක්ෂන් එකක් අපි දෙනවද කියන දේ ගැන මිනිස්සු හිතුවනම් ඔබ මම අපි සියලු දෙනා හිතුවනම් අනිවාර්යයෙන්ම ඔබ කියන මේ ජයග්‍රාහී ගමන ලංකාව ලෝකේ තරණය කරන අධික්‍රමණය කරන ගමන අපේ මීට වඩා අති වේගවත් වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම එතෙන්ට අපි යා යුතුමයි. මොකද COVID-19ත් එක්ක අපිට තිබෙන අභියෝගයන් වැඩි වෙලා තිබෙනවා. ඉතින් ඒවයිත් අපි රටක් හැටියට ගොඩ එන්න ඕනේ. නැත්නම් එහෙමනම් අපි අනිවාර්යෙන්ම දැන්වත් වෙනස් විය යුතුමයි. අනිවාර්යෙන්ම. ඉතින් මේ රටේ සම්පත් මේ වගේ රටේ සම්පත් තියෙද්දි මේකට අත දෙන්න තව මේ ගමනට එකතු වෙන සුවිශාල පිරිසක් එකතු වුණොත් අනිවාර්යෙන්ම අපිට අර කවුරු සඳහන් කරන ඉන්දියා සාගරයේ මුතු ඇටය සැබවින්ම අපිට මේ ධාන්‍යාගාරයේ මේ හැමදේම අපිට නැවත
කරලියට අරන් ඉන්න හැකියාව ලැබෙනවා. අනිවාර්යයෙන්ම හැකියාව තිබෙනවා. අපි not too late, we still can do it. නමුත් අර පරිවර්තනය අපේ සිත තුළ සිදු විය යුතුයි. ඒ පරිවර්තනය පුළුවන් තරම් ඉක්මනින් සිදු කර ගත යුතුයි. ඒ වෙනුවෙන් අපේ නැඹුරුව තිබිය යුතුයි. මේ ආකල්පය අපි තවත් වගා කරගත යුතුයි. ඉතින් විහංග ඔබ මට කතා කරන්න ඇවිල්ලා මගෙන් මේ දේවල් ගැනීම තුලින් සහ ඒක බෙදා හැරීම තුලින් ඔබත් කරන්නේ රටට ලොකු සේවයක්. බොහොම සෝදිස. අනිවාර්යයෙන්ම ඔබ සඳහන් කරන මේ කරුණු ආග්‍රහණය කරගන්න මම මේ වෙලාවේ පටන්ම සහ මම ඒ දවල්වලට මගෙන් වෙන්න ඕන යුතුයකම මට හැකි උපරිම ආකාරයෙන් මම අද ඉඳගත් පුද්ගලයාට වඩා ඒ විදිහකට වඩා මෙතනින් නැගිටින්නේ මේ හැමදේම තමන්ගේ ජීවිතේට එකතු කරගෙන නිසා මම හරිම මං ගැන කියනවා මම නිතරම මේ ගන්න දේවල් මම ප්‍රායෝගික ජීවිතයට ගලපනවාමයි. මං ගලපලා එක හරි දෙයක් එකතු කරගන්නවා. ඒ තුලින් මමම මගේ දියුණුවක් දකිනවා. මමම මගේ වෙනසක් දකිනවා. ඒ මූල්‍යමය මට්ටමින් නොවෙන්නට පුළුවන්. නමුත් ඊළඟ දවසේ ඉර උදා වෙද්දී දකින්න මම එකතු වෙලා ඔබගේ යම් යම් දේවල් හෙට දවස් වෙද්දී මගේ ජීවිතේට එකතු වෙනවා. ඉතින් මම හිතනවා ඒ දේ අපේ නාලිකාව තුළින් බෙදා හැරීම තුළින් මම බලාපොරොත්තු වෙන්නේ සැබවින්ම සමාජ සත්කාරයක්. මොකද මම දකින ඇහැ මම දකින ඒ මම කිව්වොත් වෙනස් ආරයකින් කියලා ඒ දේ මම ඔබෙන් අරගෙන මම ඔවුන්ට පෙන්නනවා. ඔව් ඉතින් මම හිතන්නේ ඒ දේවල් වඩා මේ කොළඹ මේ ලංකාව තුළ සිද්ධ වුණොත් මම හිතන්නේ අපිට දුර අනාගතේ අපි බලාපොරොත්තු වෙන රට නිර්මාණය කරන්න පුළුවන් වෙයි. ඉතින් ඒ දායකත්වයට සූති කියන්න මගේ රටේ අයට ආදරේ හදවතින්ම ආදරේ පුජ්‍යලයක් හැටියට මේ අවස්ථාව කරගන්න. අනිවාර්යයෙන්ම. අවසානයේ තමයි දැන් මම මේ ළඟ වෙලා ඉන්නේ. මට පුංචි අහන්න බැරි වෙච්ච අත්පසු වුණ අහන්න ඕන පුංචි දෙයක් තියෙනවා. ඔබ සඳහන් කරනවා පාසල් ජීවිතේදී මම මේ ක්‍රීඩාවට අතිශය කාලය වැය කරා. මම හැම වෙලේම මේ නායකත්වයේ කියන දේ පාසලේ ඉගෙන ගත්තා. මම සියලු ක්‍රියාකාරකම් වල නිරත වුණා. කිෂෝ කියන්නේ සාමාන්‍ය ළමෙක්නේ. ඔබ සාමාන්‍ය ළමෙක් නෙමෙයි. මම කියන්නේ ඔබ සාමාන්‍ය පුද්ගලයෙක්. ඔව්. එතකොට කොහොමද මේ ආදර බැඳීම් මේ ගෑනු ළමයින්ගෙන් එන ඉල්ලීම් වලට ඔබට දැනෙන ඒ හෝමෝන ක්‍රියාකාරීත්වයත් එක්ක ඔබට දැනෙන ඒ ආකර්ෂණය කොහොමද මේවද බැලන්ස් කරගත්තේ? ඔව් ඉතින් ඒක අන්තිමට අහන එකත් නිකන් අවුදු දෙයක්. ඔව් මෙහෙමයි නිකන් ඉතින් මමත් අනිත් පිළිමි ළමයි හැම කෙනා වගේම ඒ වයසේ සාමාන්‍ය සිදුවීම් වල කොටසක් බවට පත් වුණා. විශේෂයෙන් මගේ ක්‍රීඩා ජීවිතය තුළ ලැබිච්ච ආකර්ෂණය ඇතුලේ මට ලොකු ඩිමාන්ඩ් එකක් තිබුණා. ඉතින් ඒ අය දැන් මේ වෙද්දි සමහරට මේක යම් දවසක බලන්නත් පුළුවන්. අපෝ අනිවාර්යයෙන්. ඉතින් මම දන්නවා ඉතින් මං වෙනුවෙන් ගෑනු ළමයි ගහගෙන තියෙනවා. ඒ ගහගත්ත ගෑනු ළමයින් කවුද කියලා මට ආරංචි වෙලා තියෙනවා. සමහර ගෑනු ළමයි සමහර ගෙවල් වලට ගිහිල්ලා තර්ජනය කරලා තියෙනවා. අපිට දැන් නම් කියන්න බෑ මොකද නම් කියන්න බෑ. ඔව්. ඉතින් ඒ වගේ සිද්ධ වෙලා තියෙනවා. ඉතින් පසු කාලිනව ඒ සමහරක් අය මට හම්බෙලා තියෙනවා. ගොඩක් අය හම්බෙලා නැහැ එහෙම. ඉතින් ඒ ආකර්ෂණය තිබුණා. නමුත් පුංචි කාලෙම මගේ පොඩි නැඹුරුවක් තිබුණා ඩිමාන්ඩ් එක අඩු නොවන විදිහට ඩිමාන්ඩ් එක තියාගෙන ඉන්න. ඉතින් එතෙන්දී මම අර බැඳීම් වලට නොයා අර ඒ ඩිමාන්ඩ් එක තියාගෙන ඉන්න උත්සාහ කෙරුවා. ඔව්. දැන් අපි ඉන්නවනේ සමහරක් නළු නිලියෝ අෆෙයාර්ස් වලට යන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට තියෙන ඩිමාන්ඩ් එක අඩු වෙන නිසා. ඒතර මම ඔය තියරි එක දැනගෙන ඉන්නේ පාසල යන කාලේ. නමුත් මගේ ඇතුලේ ඒ තියරි එක තිබුණා. අර වේකන්ට් ඉන්න තරමට ඩිමාන්ඩ් එක වැඩි. ප්‍රධානම කාරණේ මට උඩ කල වෙලා තිබුණේ නෑ. නමුත් ඔව් අනිත් සියලුම දෙනා වගේම මගේ ජීවිතය තුළ මට ඒ ආකර්ෂණය තිබුණා සහ ඒ බැඳීම් තිබුණා. ඒ වගේ කීපයක් ඒ ආකාරයෙන් සිදු වුණා. දැන් මම සඳහන් කරන මට මේ ප්‍රශ්නේ අහන්න අමතක වුණා. නමුත් මම ඇසිය යුතුම කියලා තමයි මම ඇසුවේ. සර් හිතෙන්න පුළුවන් මම විශේෂයෙන් මේක සඳහන් කරේ මොකද දැන් අපි මේ පරිවිඩය සමාජගත කරද්දී සමහර පිරිසවල හිතෙන්න පුළුවන් නෑ අපේ විදිය මේක නෙමෙයි අපි මේ ආදරය කරගෙන මේ බැඳින් එක පවුලක් හදාගෙන අපි මේ මිනිස්සු ඉතින් අපිට මේක හරියන්නේ නෑ කිෂෝ ගෝමස් කියන්නේ අංග සම්පූර්ණ මේ හැම පරාසයකම මේ හැම විඳින්න ඕන හැම අඟලම්ම හැම තප්පරයක්ම හැම දෙයක්ම ඊටමත්ම සූක්ෂම විදියට හරි විදියට තෝරා බේරාගෙන
විඳපු පුද්ගලයෙක් කියලා මට අනිවාර්යයෙන් කියන්න අවශ්‍ය වුණා සර්. ඔව් නෑ හරි. බොහොම ස්තුතියි. ඒකට ඒ විදියට ගත් එක හරි ලස්සනයි. හරි ගරු කළ යුතු දෙයක්. මම මේ වෙනකන් සමාජ විරෝධී මානව විරෝධී කිසි දෙයක් කළා නැහැ. ඉතින් ඒක තමයි මම හිතන්නේ මට යම් කිසි ගරුත්වයක් තිබෙනවා නම් ඒ ගරුත්වයට හේතු වෙන්නේ තමන් කොච්චර performer කෙනෙක් වුණත් වැඩක් නැහැ. තමන්ගේ මානව ගුණධර්ම තිබිය යුතු ආකාරයට නැත්නම් මොකද අවසානයේ මිනිස්සු රෙස්පෙක්ට් කරන්නේ ගෞරව කරන්නේ පුජ්‍යලයටනේ. පුජ්‍යලයාගේ ජයග්‍රහණ හඳුනාගන්නේ සහ ඒකට ඒ දෙන ක්‍රෙඩිට් එක දෙන්නේ පුජ්‍යලයා හොඳ වුණොත් පමණයි. අපි දන්න චරිත තියෙනවානේ විහංග අපේ වටපිටාවෙම ඒගොල්ලෝ සුපර්ස්ටාර්ස්ලා. ඒගොල්ලෝ ෆැන්ටස්ටික් පර්ෆෝමර්ස්ලා. නමුත් ගරුත්වයක් නැහැ එයාට. එහෙමයි අපි දන්නවා. රයිට්? එතකොට අපිව මෙහෙවා ගන්න ඕනේ ජයග්‍රහණ වලට හිමි නියම ගෞරවත්වය ලබා ගන්නට නම් ඒ ජයග්‍රහණ කරා යෑමේදී හොඳ මිනිසෙක් තුළ තිබිය යුතු ගුණධම් ඒ ආකාරයෙන් පරිපාලනය කරගෙන ඒ විදිහට අනිත් අයගේ ඇස්වලට තමන්ව දක්වා ගැනීම නැත්නම් ඒ දැකීම වෙන ආකාරයෙන් තමන්ව මෙහෙවා ගන්න. අනිවාර්යයෙන්. දැන් ප්‍රසිද්ධ මාධ්‍ය වලින් හැමෝටම මේ විදිහට මේ ගට් එකෙන් කතා කරන්න බෑ මම නීති විරෝධී වැඩ කළා නැහැ මම සමාජ විරෝධී වැඩ කරලා නැහැ කියලා බොහෝ දේශපාලකයන් කියන වේදිකාවේ. නමුත් කමෙන්ට්ස් වලින් ඔබ මේ දේ කරා කියනවා. ඉතින් ඔබට ඒ තියෙන ශක්තිය ඔබට ඒ තියෙන ගට් එකේ ඒ තියෙන විශ්වාසය හැමෝටම කොහොමදම නැහැ. සහ මම දකිනවා මේ ක්‍රීඩාව තුළින් මේ ක්‍රිෂු ගෝමස් කියන ක්‍රීඩකයා තුළින් ඇතිවෙච්ච හදාගත්ත විනය තමයි ඔබ ජීවිතේ පවත්වාගෙන යන්නේ. අනිවාර්යයෙන්ම ඒ විනය හදාගන්න ලේසි. විනය පවත්වා ගැනීම තමයි වඩා අමාරු වෙන්නේ. විනය හදාගෙන විනය පවත්වා ගත්ත කෙනෙක් කවදාවත් පරදින්නේ නැහැ තමන් කරන කාර්යයන් තුළ. ඒකයි මම අර කලිනුත් කිව්වේ ක්‍රීඩාව කියන්නේ ජීවිතේ මැජික් එකක්. ඒකෙන් මම අදහස් කරන්නේ නෑ විහංග මේ කෙනෙක්ට දුවන්න පුළුවන් වෙන්න ඕනේ තමන්ට අර ක්‍රීඩාශීලීත්වය කියන එක. සමහර වෙලාවට මීටර් 100 දුවන්න තත්පර 100ක් යන ඇති. නමුත් ඔවුන් තුල තිබෙන්න පුළුවන් ක්‍රීඩාශීලීත්වය. අනේ ඒකයි වැදගත්. නැත්නම් ක්‍රීඩාවෙන් ජය ගන්න පුළුවන් සංඛ්‍යාව සීමා සහිතයි. ඒ අපි ඒ තුළ ජීවත් වන්න. ඒ අපි ඉපදෙනකොට ගෙන ආපු ජවය සහ අපි හදාගත්ත ජවය ඒක නෙමෙයි නේද? ක්‍රීඩාශීලීත්වය කියන එක. ක්‍රීඩාවේ තිබෙන ගුණාංග ඔබ කිව්ව ආකාරයට ක්‍රීඩාවේ තියෙන විනය. අන්න මේවා අපේ ජීවිතවලට අපි අතුලත් කර ගන්නවා නම් සහ මම කිව්වා ක්‍රීඩාවෙන් ලැබෙන අනිත් දේ තමයි අර play to win. right? take part කරන්න නෙමෙයි I take part to win, not just for the sake of taking part. එහෙමනේ. ඉතින් ඒ ක්‍රීඩාශීලීත්වය තමන්ට හදා ගන්න පුළුවන්. වැරදුනහම පරාජය ඊටමත් ගෞරවයෙන් බාර ගන්නවා වගේම සහභාගී වෙනකොට දිනීම සඳහා පමණක් අපි සහභාගී විය යුතුයි. ඒකායන අරමුණක් සමග අපි ඒ දෙයට සම්බන්ධ විය යුතුයි. අනේ ඒක තමයි ක්‍රීඩාශීලීත්වය කියන්නේ. අනිවාර්යයෙන්. ඉතින් විහංග 077 අපේ YouTube නාලිකාවෙන් අපි මේ අරන් යන talk with you වැඩසටහන ඕගොල්ලන් අනිවාර්යයෙන්ම මේ වගේ සුවිශේෂී කතාබහ වලට අපි දන්නවා කැමති ඔබ ආදරය කරනවා අප්කමින් නාලිකාවක් විදිහට අපි මේ යන ගමනේදී අපි එකතු කරගන්න මේ සුවිශාල චරිතවලින් ඔබේ ජීවිතේ කලින් නම් ගන්නට ඔබට නිතින්ම හැකියාව ලැබේවා සහ ඔබට ලැබිය යුතුයි කියන දේ මම ඊටමත්ම ආදරෙන් එකතු කරනවා. අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. පැත්තෙන් තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. මම අවසානයේ අවස්ථාව දෙනවා ක්‍රිෂුසර්ට audience එකට ඔබට හිතේ දෙන මොකක් හරි විශේෂ පණිවිඩයක් කියන්න තියනවා. ලංකාව ලෝකයේ තුලට අරන් යන ගමනට හරි බොහොම ස්තුතියි. මම මේ පණිවිඩය දෙන්න කලින් ඔබට නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා. මාව දෙවෙනි වතාවටත් මේ ආකාරයෙන් ඇවිල්ලා මා එක්ක මේ ඉන්ටර්විව් එක කෙරුවට. ඉතින් ඔබ ඒ කරන්නේ රට වෙනුවෙන් කිසි දෙයක්. මාව තමයි ඒ වෙනුවෙන් පාවිච්චි කරන්නේ.
නම පාවිච්චි කරන ඔබ තීරණය කරන්න යම් කිසි හේතුවක් මම තාමත්ම ගෞරවයෙන් පාවිච්චි කරනවා. හේතුවක් නිසා. ඔව්. ඉතින් ඒකට මගේ ගරුත්වය ඔබටත් ඒ ආකාරයෙන්ම හිමි වෙනවා. මේක නරඹපු අයට මට කියන්න තියෙන්නේ අපි ඉන්නේ තම තරංකාරී ලෝකයක් තුළ. තරංකාරී ලෝකයක් තුළ අපි ජය ගන්න නම් අපි අනිවාර්යයෙන්ම අපි එක්ක තරඟ කළ යුතුයි. තමන්ගේ තිබෙන දුර්වලතාවයන්ට එරෙහිව තරඟ කළා. තමන්ගේ තිබෙන දුර්වලතාවයන් අකාමකාගෙන එහෙම නැත්නම් සම්පූර්ණයෙන් නැති කරගන්න බැරි නම් පුළුවන් තරම් උපරිම මට්ටමකින් ඒවා අවම කරගෙන තිබෙන දුර්වලතාවයන් ශක්තියින් තවත් වර්ධනය කරගෙන වඩා හැකියාවන් තිබෙන කුසලතාවයන් තිබෙන නිපුණතාවයන් තිබෙන සහ බුද්ධිය දැනුම තිබෙන පුජ්‍යලෙන් බවට පත් වෙන අදට වඩා ශක්තිමත් පුජ්‍යලෙක් බවට හෙට තමන් පරිවර්තනය කරගන්නේ කෙසේද කියන එක ගැන දිනපතා හිතන්න. ඒ තුලින් ඔබට හැකි වෙයි ඔබ තුල මෙතෙක් සැඟවෙලා හිටපු ඒ ප්‍රබල පුජ්‍යලයව හඳුනා ගන්න. ඔබ ගැහැණු පුජ්‍යලෙක් වෙන්න පුළුවන්, පිරිමි පුජ්‍යලෙක් වෙන්න පුළුවන්, පොඩි ළමයෙක් වෙන්න පුළුවන්. ඒක අදාළ නැහැ. අපි සියලු දෙනා තුලම අපිට මෙතෙක් පාවිච්චි කරගන්නට නොහැකුණු ශක්තියින් තිබෙනවා. ඒ ශක්තියින් එළියට ගන්න, ඒ අදිෂ්ඨානය ඇති කරගන්න සහ ඒ අදිෂ්ඨානය තුල එක අරමුණක් පමණක් සිතේ තියාගෙන ක්‍රියාත්මක වෙන්න. ඒ අරමුණ තමයි ජය ගැනීම. ඒ ජය ගැනීම ඔබ වෙනුවෙන් පමණක් නෙමෙයි අපේ සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් අනේ ඒ ආකාරයෙන් තමන් එක්ක තරඟ කළා වැඩි හොඳ ප්‍රතිඵල ළඟා කරගෙන ඒ ලබා ගන්නා ප්‍රතිඵල අනිකාත් එක්ක බෙදා ගන්නට පුළුවන් නම් ඔබ වගේම අනිත් සියලු දෙනාත් මේ ජීවිතය ජය ගනි. ඒ ජීවිතය ඒ ආකාරයෙන් ජය ගත්තාම අපිට හැකියාව ලැබෙනවා. අපි මේ ලෝකෙන් ඇස්පියා ගන්න දවසට අපි ආපු ගමන ගැන මෙනෙහි කළා සතුටින් ඇස්පියාගෙන මේ ලෝකෙන් නික්මෙන්න. ගොඩක්ම ස්තුතියි සංවාදයට. අපි ආයෙත් නැවතත් දවසක හරවත් සුන්දර කතාබහකයක එකතු වෙමු. අයිබෝන් බොහොම ස්තුතියි. අපි නැවත හමු වෙන බලාපොරොත්තු ඇතුව සියලු දෙනාටම අයිබෝන් කියනවා.